හරි. අගන්න විද්‍යුත් රසායනීය ටියුට් එකේ හරි විද්‍යුත් රසායනීය ටියුට් එකේ බලන්න මේ ඒකකයේදී අපි කතා කරනවා කියලා තියෙනවා විද්‍යුත් රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදනය ඒ වගේ විද්‍යුත් විච්ඡේදනයේ යෙදීම් විදියට විද්‍යුත් ලෝහාලේපනයයි ලෝහ නිස්සාරණයයි ලෝහ විකාදනය හරි ඔන්න ඔය මාතෘකා ටික අපි තාම ඉක්මනින් කතා කරගෙන යමු විද්‍යුත් රසායනික කෝෂයක් විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ මොනවාද හරි විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවන උපකරණ හරි එතකොට දැන් ඔය බැටරි කෑල්ලක් ගත්තොත් ඔයා කියන ඔය බැටරි කෑල්ලක් ඒ කියන්නේ වියලි කෝෂයක් ගත්තොත් ඒ වියලි කෝෂය ඇතුලේ විදුලිය නිපද වෙන්නේ රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපදවන උපකරණ හරි එතකොට මේ රසායනික විපර්යාස සිදුවීම මගින් විදුලිය ජනනය කරන ඇටවුමක් විද්‍යුත් රසායනික කෝෂයක් නම් වේ හරි මේ විද්‍යුත් රසායනික කෝෂ තමයි ඔය බැටරි වියලි කෝෂ ඒවා ඔක්කොම විද්‍යුත් රසායනික කෝෂ හරි එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂ වල රසායනික විපර්යාස සිදු වෙලා ඒ රසායනික විපර්යාස මගින් තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ හරි එතකොට මේ අපි දැන් ඉගෙන ගන්න හදන්නේ මෙන්න මේ වගේ විද්‍යුත් රසායනික කෝෂයක් තුල රසායනික විපර්යාස සිද්ධ වෙලා කොහොමද විදුලිය නිපද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඔයාගේ ගාව තියෙන වියලි කෝෂය කියන්නේ බැටරි කෑල්ලේ ඇතුලේ විදුලිය නිපද වෙන විදිය මෙතන කතා කරන්නේ. හරි. මේක කාර් බැටරියක් ඇතුලේ විදුලිය නිපද වෙන විදිය ටිකක් විතර අදාළයි. හරි. දැන් මෙතෙන්දී ඇත්තටම කතා කරන්නේ මේ ඔය කියන විද්‍යුත් රසායනික කෝෂ අතරින් සරලතම කෝෂ. හරි. සරලතම කෝෂ වල විදුලිය නිපද වෙන විදිය. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඔයාට පොඩි අයිඩියා එකක් දෙන්න. මේ රසායනික විපර්යාස සිදු වෙලා රසායනික ප්‍රතික්‍රියා සිදුවීම මගින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කි. මේක ඉගෙන ගන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් ඔයා දන්නවා මේ විද්‍යුත් රසායනික කෝෂවල නිෂ්පාදනය වෙන්නේ පුතේ සරල ධාරාව. හරි සරල ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාවක් නෙමෙයිනේ. ප්‍රත්‍යවර්ත ධාරාවක් නිපද වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ වල. හරි කෝෂවල සූර්ය කෝෂවල වියලි කෝෂවල බැටරි වල නිපද වෙන්නේ සරල ධාරාව. මෙතනින් ඔන්න එළියට එනවා සරල ධාරාව. ඔයා දන්නවා සරල ධාරාවක විදිය ඔයා දන්නවා. කෙලින්ම එකම දිශාවකට ගලන ධාරාවක් තමයි සරල ධාරාවක් කියලා අපි හඳුන්වන්නේ. එකම දිශාවකට ගලන ධාරාව. කාලයක් සමග ධාරාවේ දිශාව වෙනස් නොවන ධාරාවකට අපි කියනවා සරල ධාරාවක් කියලා. සරල ධාරාව. එතකොට ඔයා දන්නවා මේකෙදී මේ ධාරාව ඇති වෙන්න බලපාන ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ වියලි කෝෂයේ ඍණාග්‍රයෙන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයට පළවා හරිනවා. ඉලෙක්ට්‍රෝන පළවා හරි. ඒ ඉලෙක්ට්‍රෝන මේ සන්නායකයේ දිගේ ඔහම කම්බිය දිගේ ගලාගෙන යනකොට තමයි අපි කියන්නේ ධන සිට ඍණට ධාරාවක් ගැලුවා කියලා. ඒකත් මතක් කරගන්න. හරි. එතකොට මේක දැනගන්න ඕනේ ඊළඟට දැනගන්න ඕන පුතේ සක්‍රීයතා ශ්‍රේණිය දැනගන්න ඕනේ. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්. Al, Zn, Fe, Sn, Pb, H, Cu, Hg, Ag, Pt, Au. මෙන්න සක්‍රීයතා ශ්‍රේණිය. සක්‍රීයතා ශ්‍රේණිය දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මේ පල්ලෙහාට එනකොට සක්‍රීයතාවය අඩු වෙයි. නේ? සක්‍රීයතාව අඩු වෙයි. සක්‍රීයතාව අඩු වෙයි. ප්‍රතික්‍රියාශීලීත්වය ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වෙයි. නේ? සක්‍රීයතාව කියන්නේ මේගොල්ලෝ කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාව නැත්නම් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව අඩු වෙනවා.
උදේ ලෝහයක් තව කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කරනවා කියලා මොකද්ද කරන්නේ? ලෝහ සාමාන්‍යයෙන් ලෝහ සම්බන්ධ වෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන අන්දමේ ප්‍රතික්‍රියාව. මේ ලෝකේ රසායනික ප්‍රතික්‍රියා වර්ග කීපයක් තියෙනවා. උදාසීනීකරණ ප්‍රතික්‍රියා, ඔක්සීකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා එහෙම තියෙනවා. හරිද? මේ එතකොට මේ ඒවා ඔයාගේ සිලබස් එකේ නෑ. හරි? ඒව නෑ. මං කියන්නේ මේ දැන් ඔයා හිතන්නකෝ මැග්නීසියම් එක කවුරු හරි ප්‍රතික්‍රියා කරනවා කියලා. එතකොට පුතේ මැග්නීසියම් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. අර අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. ලෝහයක් කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කරනකොට ලෝහය තමයි ඉලෙක්ට්‍රෝන දෙන්නේ. ඌ ඉලෙක්ට්‍රෝන ගන්නවා. අරගෙන ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ වෙලා අලුත් ද්‍රව්‍ය හදනවා. ඔක තමයි වෙන්නේ. හරි. එතකොට මේ ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය කියන එකට සාධාරණයි නේද මම මෙහෙම කිව්වොත්. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව. මට ඔයා ටක් ගාලා දාන්න කැල්සියමුයි යකඩයි ඉන්න තැනකට කවුරු හරි ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ඉල්ලුවොත් ප්‍රතික්‍රියා කරමුද කියලා ඇහුවොත් කවුද පැනලා දෙන්නේ? ඈ කවුද පැනලා දෙන්නේ? කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? කවුද ප්‍රතික්‍රියා කරන්නේ එන්නේ? කවුද ඉලෙක්ට්‍රෝන ගාගෙන එන්නේ? කරමු කියාගෙන එන්නේ කවුද ප්‍රතික්‍රියා? කවුද එන්නේ? ආයි බම් මෙච්චර මතක නැද්ද? කවුද ප්‍රතික්‍රියා කරමු කියාගෙන එන්නේ? හරි. මේ ආගන්න. යකෝ මේක තේරෙන්නේ නැද්ද මලගෙලියයි? ඈ මං අහන්නේ දැන් ඔන්න මම ලෝහයක් කියන්නකෝ. හරි. මම ලෝහයක්. එතකොට මම ලෝහමය මූලද්‍රව්‍යයක්. මේන් එකෙක් මම. හරි. තව ලෝහයක් තියෙනවා කියපන්කෝ සූ කියලා. සූ. හරි. සූ මම සූ. තාම හරි ලෝහයක්. හරි. එතකොට අලුත් එකක්. ඔව්. නෑ එහෙමනේ තියෙන එකක්ම ගමුකෝ. මම යකඩ කියලා හිතන්නකෝ. මම යකඩ. හරි. මම යකඩ. නෑ. ඔය තියෙන්නේ ෆෙරස්. හරි. මෙන්න ඉන්නවා Fe ෆෙරන්. මේ ඉන්නේ මම. මාත් ගමුකෝ මොකක් හරි එකක්. කැල්සියම් කියමුකෝ මම කැල්සියම්. හරි. ඔව්. දැන් මෙතනට එක්කෙනෙක් එනවා. මෙතෙන්ට එනවා කියන්නකෝ ජලය H2O. ජලය එනවා. හරි. ජලය එනවා. ඇවිල්ලා කියනවා දැන් මෙතෙන්ට ඇවිල්ලා කියනවා ප්‍රතික්‍රියා කරමුද කියලා. හරිද? ප්‍රතික්‍රියා කරමුද කියලා අහනවා. ඇහුවම දැන් මේ දෙන්නම මෙයා එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් හරි කරනවා නම් කරන්නේ කොහොමද? මෙයාට ඉලෙක්ට්‍රෝන දෙනවා. මෙයාගේ මේ තියෙන මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන අරගන්නවා. අරගෙන අලුත් ඉලෙක්ට්‍රෝන හොමාරුවක් සිද්ධ වෙලා අලුත් සංයෝගයක් හදනවා. හරි. ඔක තමයි වෙන්නේ. එතන මට කියන්න මුන් දෙන්නගෙන් අපි දෙන්නගෙන් ෆෙරන් හරි. මෙයාට පෙළඹෙන්නේ කවුද? කවුද? ඔව්. සිතුම් කියනවා සර් තමයිලු දෙන්න යන්නේ. මං නම් ඔයාට නෑලු. තාතිකත්. ඔව්.
ඉලෙක්ට්‍රෝන පිට කරන්න යනවා. එන්නේ ඔය ෆෙරණේ හරි නෑ මාත් එක ප්‍රතික්‍රියා කරමු වගේ එකක් නේද? හරි. එතකොට ළමයි ඒක තමයි. හරි. මේ අන්න එහෙම නේද? ප්‍රතික්‍රියා කරන්න යනවා. හරි. ඔව්. එතකොට ප්‍රතික්‍රියා කරද්දී මොනවද කරන්නේ මං? එයත් එක්ක. ඒ ආපු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී මොනවද කරන්නේ? කියන්න මොනවද කරන්නේ? මොකක් හරි කරන එකක් තියෙන්නේ බෑ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙනවා. හරි? ඉලෙක්ට්‍රෝන දෙනවා. එච්චරයි. වෙන මොකුත් කරන්නේ. හරි? ඉලෙක්ට්‍රෝන දෙනවා. එච්චරයි. හරි. එතකොට පුතේ දැන් මෙයාට වඩා අනිවාර්යෙන් ඉතින් නේද? අනිවාර්යෙන් මට වඩා ෆෙරන්ගේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව හරි? ඒකත් ඒක. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි. නේ? ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කියන එකේ යට අර්ථය තමයි ඒක. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි. හරි? දැන් ලෝහවල හොඳේ අනිත් මූලද්‍රව්‍ය වල නේ ලෝහවල. ලෝහයක් කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කරද්දී කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙන එකනේ. උ තමයි ඉලෙක්ට්‍රෝන දෙන්නේ. අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන ගන්නෙ. හරි? එතකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි. මෙයාගේ අඩුයි. හරි. දැන් ළමයි එතකොට ලෝහවල සක්‍රීයතාවය කියන්නේ ලෝහවල ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා පුතේ. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා පුතේ. ඔක්සිකරණය වෙනවා කියලා. ඔක්සිකරණය වෙනවා කියලා කියනවා නිකන් නමක් විතරයි. දැන් ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එකට කියනවා ඔක්සිකරණය වෙනවා කියලා. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියනවා පුතේ ඔක්සිහරණය වෙනවා කියලා. ඔක්සිහරණය වෙනවා කියන වචන දෙක දැනගන්න. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියන තනි වචනයක් ඔක්සිහරණය වී. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා ඔක්සිකරණය වී. හරි? යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියනවා ඔක්සිකරණය වීම. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට ඔක්සිහරණය. ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියනවා ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා ඔක්සිකරණය. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියනවා ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවට කියනවා ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා ඔක්සිකරණය. ලබා ගන්නවට හරණය. ලබා ගන්නවට හරණය. ලබා ගන්නවට හරණය. ලබා ගන්නවට හරණය. හරි. ඔන්න ඕක දැනගන්න ඕන. හරි. දැන් එහෙනම් සක්‍රියතා ශ්‍රේණියේ මෙන්න මේ අඩු වෙන්නේ පුතේ ඔක්සිකරණ හැකියාව. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව. සක්‍රියතාවය ප්‍රතික්‍රියාශීලීත්වය තමයි මේ අඩුයි. හරි. එතකොට මේ ඒක දැනගන්න ඕන. ඒක දැනගන්න ඕන. ඊළඟට දැනගන්න ඕන අනිත් දේවල් එච්චර ලොකු දේවල් නෙමෙයි. මෙන්න මේ විදියට දැනගන්න ඕන අනිත් දේ තමයි මෙන්න මේ විදියට පුතේ අම්ල ද්‍රාවණයක් ගත්තොත් දැන් ඔයා හිතුවොත් එහෙම H2SO4 අම්ල ද්‍රාවණය තුල පුතේ මම මේ මොකද්ද කරන්න කියලා මට මතක නැහැ. තියරි උගන්වනවද රිවිෂන් කරනවද මට මොකුත් මතක නැහැ. හොඳේ. ඔයාලට උගන්වන්න ආවා මට අයියෝ අද 6 වසරේ උඹ මැනුණුත් යවුවා. හරි. මං කියෙව්වා ගිහිල්ලා. අයියලා අක්කලා මේමයි පුතේ හිටියේ එහෙමයි මේමයි කියලා. අයියලා අක්කලා ගැන කියවගේ වෙන්නේ නැතුව උගන්වන්න සර් කිව්වා. මම පබසරාගේ මල්ලි ඉන්නවා. ඔව්. අහලා බලන්න පුළුවන් ගෙදර. ඇත්තද මේ උඹලා බැන්නද කියලා. හරි. බැන්න. මල්ලි කිව්වා යා ඒක තමයි. හරි. හරි කිව්වා. ඔහෙට ඒ කට්ටිය ලොකු නම් ඔහේ ඒ කට්ටියත් එක්ක යන්න කිව්වා. හරි. අපි එක්ක ඉන්න ඕනේ කිව්වා. හරි. තම කෑවා. ඔව්. ඒක තමයි. මල්ලි ඇවිත් වැඩ වගේ කිව්වලු. ඒක තමයි. එතකොට මේ
මම බැනුම් අහනවා මේ දවස්වල. එහෙම එකක් වෙනවා ඉතින් ඒක හැටි. මං ඉතින් කට්ටියත් එක්ක කිව්වා ඉතින්. බලා ගියේ ඒක පාළු වෙන්නේ මං ඒකෙන්ද කිව්වා. උන් බැන්න බා. ඔව්. උන් බැන්නා. උන්ට ඉනිසියයි. හරි. රයිට්. මේ මක්කයි දැන් මේ කියන්නේ සල්ෆියුරික් අම්ල ද්‍රාවණය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා සල්ෆියුරික් අම්ල ද්‍රාවණය හරි සල්ෆියුරික් අම්ල ද්‍රාවණය මේ තුල ඔයගොල්ලෝ දන්නවා H ධන අයනයි SO4 ඍණ 2 අයනයි තියෙන. ඇයි ජලය තුලදී මූ දෙකට කැඩෙනවනේ H ධන අයන පිට කරනවනේ ජලය තුලදී. හරි. ඒ වගේම සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක පුතේ ජල අණු තියෙනවනේ H2O අණු තියෙනවනේ අණු මේවා කැඩිලා පුතේ මේවා කැඩිලා. ඒ කියන්නේ මේ ජලාණු ඔක්කොම කැඩෙන්නේ නැහැ මතකේ? දැන් ජලාණු මේකේ හිතන්නකෝ ලක්ෂයක් තියෙනවා කියලා ලක්ෂයෙන් 5000ක් විතර කැඩෙනවා. ඇයි මූ කැඩෙනවා බලන් ඉඳලා. එයා කැඩෙන්න පුළුවන් නම් ඇයි අපිටත් කැඩෙන්න බැරි වගේ එකක් කියලා උන් කැඩෙනවා. කොහොමද කැඩෙන්නේ? H ධන සහ OH ඍණ අයන බවට. එතකොට පුතේ මේකේ තියෙනවා ජල අණු මද වශයෙන් විඝටනය වෙනවා. ජල අණු චුට්ටක් කැඩෙනවා. කැඩිලා හැදිච්ච H ධන අයනයි OH ඍණ අයනයි. හරි. සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක මොනවද තියෙන අයන වර්ග? H ධන අයන තියෙනවා SO4 ඍණ 2 අයන තියෙනවා. ඒ මොකක් කැඩිලා හැදිච්ච අයනද? සල්ෆියුරික් අම්ලය. ඒ වගේම ජලාණු සුළු ප්‍රමාණයකුත් කැඩෙනවා. කැඩිලා හදනවා H ධනයි OH ඍණයි. හරි. එතකොට ඔන්න ඔය විදියට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන. කොබලන එක තේරුන්නේ නැති දරු? කොබලන එක තේරුන්නේ නැති දරු? තේරුණා? හරි. ඔන්න ඕක දැනගන්න ඕන. හරි. එතකොට මේ දැන් මෙහෙමයි. ඊළඟට අයනික සංයෝගවල ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ දැන් හිතන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කියලා. කොපර් සල්ෆේට් ද්‍රාවණයක පුතේ මොනවද කොහොමද කොපර් සල්ෆේට් ඉන්නේ? කොපර් සල්ෆේට් ටිකක් ජලයට දාලා දිය කරාම පුතේ කොපර් ධන 2 අයන SO4 ඍණ 2 අයන බවට කැඩෙනවා. අයන බවට වෙන් වෙනවා මෙයා. ඒ වගේම ජලයත් වෙන් වෙනවා H ධන අයනයි OH ඍණ අයනයි බවට. ජල අණු ඔක්කොම නෙමෙයි මේකේ තියෙන ජල අණු ඔක්කොම නෙමෙයි ජල අණු ස්වල්පයක් යම් ප්‍රමාණයක් විඝටනය වෙනවා. හරි කැඩෙනවා. හරි අයන බවට වෙන් වෙනවා. හරි. එතකොට ඔන්න ඔය හිච්චි කැලේ ටික තමයි දැනගන්න ඕනේ. මේක ඉගෙන ගන්න කලින් තාම ඉගෙන ගන්න පටන් ගත්තේ නැහැ. හරි. දැන් මේක ඉගෙන ගනිද්දී ඉස්සර වෙලාම හරි අපි බලමු දැන් විද්‍යුත් රසායනික කෝෂවල ඒ කියන්නේ රසායනික ක්‍රියාවලියක් මගින් කොහොමද විදුලිය නිෂ්පාදනය වෙන්නේ? විද්‍යුත් රසායනික කෝෂවල කොහොමද විදුලිය නිපද වෙන්නේ කියලා අපි බලමු. හරි. එතකොට දැන් අපි හොඳටම අහගන්න. එකල හොඳට අහන් හිටියේ නැත්නම් මෙකල අහන් ඉන්න. අපි පුතේ මේ ගන්නවා සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. H2SO4 ද්‍රාවණයක් ගන්න. H2SO4 ද්‍රාවණයක් අරගෙන we put zinc කැබැල්ලක් here. what කැබැල්ල? zinc කැබැල්ල. zinc කැබැල්ලක් ඒකට put කරනවා දානවා. zinc කැබැල්ල නිර්මාණය වෙලා තියෙන zinc පරමාණු වලින්. ඔයගොල්ලෝ දන්නවා zinc කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් තියෙන්නේ. එහෙනම් පුතේ මෙයා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙයාට පුළුවන්කම තියෙනවා මෙයාව ලෙෆ්ට් කළා මෙයාත් එක්ක බැඳෙන්න. ඒ කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතෙන්දි පුතේ සිද්ධ වෙනවා මේ zinc කැබැල්ල දිය වෙනවා අපිට පේන්නේ. zinc කැබැල්ල දිය වේ වායු බුබුලු එයා බුබුලු පිට වේ. හරි. zinc කැබැල්ල දිය වේ වායු බුබුලු පිට වේ. zinc කැබැල්ල අසලින් වායු බුබුලු පිට වේ. හරි. ඔන්නෝම නිරීක්ෂණ වගේක් මේකේ පේන්නේ. දැන් අපි බලමු මේකේ what happen කියලා. මේකේ තියෙන අයන වර්ග තමයි පුතේ H ධන අයන, SO4 ඍණ 2 අයන, ඒ වගේම ජලය කැඩිලා හැදිච්ච H ධන අයන,
OH ඍණ අයන. ඔන්නෝ තමයි මේකේ තියෙන අයන වර්ග. එතකොට දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකක්ද? මෙතෙන්දි සිද්ධ වෙන්නේ මෙන්න මේ සිංක් කියන එක ඉන්නවනේ. සිංක්. මූ ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඒ කියන්නේ ලෝහය මතට පිට කරන්නේ. දැන් සිංක් පරමාණුවක් කියලා හිතන්නකෝ මම මෙහෙම ඉලෙක්ට්‍රෝන ගලවනවා මේ. ඔහොම ලෝහය මතට ගලවන්නේ. ඉලෙක්ට්‍රෝන ගලවලා සිංක් ධන දෙකේ අයන බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා සිංක් ධන දෙකේ අයන බවට පත් වෙනවා. හරි. දැන් මේක කොහෙද ගැලෙන්නේ? ගැට්ට උඩ සර් ගැලෙන්නේ. ඔව්. වතුරට දැම්මේ නෑ සර්. මේ ද්‍රාවණයට දැම්මේ නෑ. මේ මෙහි තමයි ගැලෙන්නේ. කොහෙද ගලවන්නේ? සිංක් ලෝහය මත තමයි ගලවන්නේ. දැන් මේ පරමාණුව හිටියා. ලෝහය මතට බුක් ගාලා ගැලෙව්වා. පැන්න ජබොස් ගාලා වතුරට. හරි. මෙහෙමයි වෙන්නේ. සිංක් පරමාණු පුතේ මේ ලෝහය මත ඉලෙක්ට්‍රෝන රඳවමින් සිංක් ධන දෙකේ අයන බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට තමයි පුතේ අපිට පේන්නේ මේ සිංක් කෑල්ල දිය වෙනවා. සිංක් කෑල්ල දිය වෙනවා කියලා පේන්නේ. හරි. ඔයාට මං කිව්වා නේද? යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවට අපි කියන්නේ ඔක්සිකරණය වෙනවා කියලා. මෙන්න ඔක්සිකරණය වීමක්. මෙන්න ඔක්සිකරණය වීමක්. හරි. මෙතෙන්දි මේ මුළු ක්‍රියාවලියේ ආයත හදන්න. සිංක් කෑල්ලක් මේ සල්ෆියුරික් අම්ලය තුලට දැම්මහම පුතේ අපිට පේනවා ඌ ප්‍රතික්‍රියා කරනවා. ඌ ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඔයා දන්නවා සිංක් සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ඌ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඌ ඔක්සිකරණය වෙනවා. නේද? හරි. ප්‍රතික්‍රියා කිරීමේදී ඕක තමයි වෙන්නේ. ඌ ඔක්සිකරණය වෙනවා. ඌ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒක අපි දන්නවා. හරි. ඒක අපි දන්නවා. කොහොමද දන්නේ? ඉතින් මම ලෝහයක් කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කරද්දී ඌ කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අනිත් එකයි ඉලෙක්ට්‍රෝන ගන්නවා. ওই විදිහට ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වෙලා පරමාණු ප්‍රතිසංවිධානය වෙලා නව ද්‍රව්‍ය හදනවා. ඕක වෙන්නේ. එතකොට දැන් මේ මොකද මම කියන්නේ දැන් මෙන්න දැම්මා සිංක් කෑල්ලක් සල්ෆියුරික් අම්ලයට දැම්මා. දැම්මට පස්සේ අපිට නිරීක්ෂණය වෙනවා සිංක් කැබැල්ල දිය වෙනවා, වායු බුබුලු පිට වෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාවක් සිදුවන බවට සාක්ෂි ලැබෙනවා. එතකොට මෙතන සිදුවෙන ප්‍රතික්‍රියාව මොකක්ද? මෙන්න පුතේ පළවෙනි පියවර. ප්‍රතික්‍රියාවේ පළවෙනි පියවර මෙතන සිදුවෙන සමස්ත ප්‍රතික්‍රියාවේ පළවෙනි පියවර තමයි මේ ඔක්සිකරණ ක්‍රියාවලිය. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන දැන් මේ විශාල සිංක් පරමාණු තොගයක් ඉලෙක්ට්‍රෝන ලෝහය මත රඳවමින් ද්‍රාවණයට එකතු වෙනවානේ. සිංක් ධන දෙකේ අයන බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙනවා. ඔහම තල්ලු වෙනවා. මේගොල්ලෝ ගලවන ඉලෙක්ට්‍රෝන ඔහම තල්ලු වෙනවා. තල්ලු වෙනකොට පුතේ ද්‍රාවණයේ ඉන්නවනේ මෙන්න මේවා කවුද? H ධන අයන මෙන්න මේගොල්ලෝ මෙතෙන්ට ලං වෙනවා. ඔයා දන්නවා පුතේ H ධන අයනයක් කියන්නේ මුගේ තිබ්බ එකක් නැති එකක් නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. H ධන අයනයක් කියන්නේ H ධන අයනයක් කියන්නේ උඩ ඉලෙක්ට්‍රෝන එකයිනේ තිබ්බේ. දැන් එකක්වත් නැහැ. H ධන අයනයක ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැනේ. හරි. හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. මේකත් ගැලවුණාමනේ මූ H ධන අයනයක් බවටපත් වෙන්නේ. හරි. දැන් ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. මේ වගේ H ධන අයන මෙතෙන්ට කිට්ටු වෙලා පුතේ H ධන අයන දෙකක් බැගින් එකතු වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතනින් අරගෙන හරිද? මෙන්න මේ විදියට පුතේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගෙන H2 වායු අණු හදනවා. දැකලා H2 වායු අණු හදනවා. ඉලෙක්ට්‍රෝන ණයට මේ ණයට නෙමෙයි මෙහෙන් ගත්තේ. මේ මූ පිට කරන ඉලෙක්ට්‍රෝන මේ ලෝහය ළඟට ඇවිල්ලා ගත්තා. අරගෙන ඉවර වෙලා පිට කරනවා කියන්නේ ලෝහය මතට පිට කරන්නේ. ඒ ලෝහය මතට පිට කරන ඉලෙක්ට්‍රෝන තමයි මුන් දෙන්න ගත්තේ. දෙගොල්ල ඒ කියන්නේ මෙතනට මේකේ තියෙන හයිඩ්‍රජන් ධන අයන මෙතෙන්ට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා දෙන්න සෙට් වෙනවා. සෙට් වෙලා මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. අරගෙන ඉවිල්ලා මේ විදියට සාසංජ බන්ධනයක් හදා ගන්නවා. හදාගෙන H2 වායු අණු බවට පත් වෙනවා. H2 වායු අණු බවට පත් වෙලා පුතේ පිට වෙලා යනවා. හරි? පිට වෙලා යනවා.
මේ දාලා තියෙන භෞතික අවස්ථා රසායනික ප්‍රතික්‍රියාවක් ලියද්දී අපි භෞතික අවස්ථා දානවානේ සාමාන්‍යයෙන්. ඒක තමයි දාලා තියෙන්නේ. එතකොට මේ AQ කියන්නේ මොකද්ද? AQ කියන්නේ ද්‍රාවණ තත්ත්වය කියන එක. ජලීය ද්‍රාවණ තත්ත්වය ඒක්වස් කියන්නේ. හරි. දැන් එතකොට පුතේ මේ මොකද්ද උනේ? මේ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත කියන්නේ ඔක්සිහරණය. නේද? ඔක්සිහරණය. මේ දින ඔක්සිහරණය. මේ තමයි දෙවනි පියවර. ප්‍රතික්‍රියාවේ දෙවනි පියවර. හරි. ඔන්න පුතේ කතාව. ඔච්චරයි වෙන්නේ මෙතන. මෙතන මොකද්ද වෙන්නේ එතකොට? එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරා. කවුද ඉලෙක්ට්‍රෝන පිට කරේ ලෝහේ? මෙතෙන්දි මේ සිංක් සහ සල්ෆියුරික් අම්ලය සිංක් සහ සල්ෆියුරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේදී මොකද වුනේ? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ ද්‍රාවණයේ තියෙන H ධනායන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එක්කද? ඔක්සිකරණයක් සහ ඔක්සිහරණයක්. හරි. එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා අනිත් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි. ඒතර මෙතෙන්දි සිදුවෙන සමස්ත ප්‍රතික්‍රියාවේ පියවර දෙක නේද මේ? මේක තමයි පළවෙනි පියවර, මේක තමයි දෙවෙනි පියවර. මෙතන සිදුවෙන මේ සිංක් සහ සල්ෆියුරික් අම්ලය අතර සිදුවෙන ප්‍රතික්‍රියාවේ පියවර දෙක තමයි පුතේ මේ. මේක පළවෙනි පියවර, මේක දෙවෙනි පියවර. හරි. මේ පියවර දෙකේ එකතුව තමයි පුතේ මෙතන සිදුවෙන සමස්ත ප්‍රතික්‍රියාව. මේ පියවර දෙකේ එකතුව. ඒ කියන්නේ ඔය එකතු කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔන්න බලන්න එකතු කරන විදිය. හරි. මෙන්න පළවෙනි ප්‍රතික්‍රියාව සිංක් ඝනය පත් වෙනවා සිංක් ධන දෙකේ අයන බවට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මෙන්න පළවෙනි ප්‍රතික්‍රියාව. මේකේ තියෙන H ධන අයන දෙකක් H ධන අයන තියෙන්නේ ද්‍රාවණ තත්ත්වයේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා පින්වතුනි. මෙන්න දෙවෙනි ප්‍රතික්‍රියාව. අර සමගාමී සමීකරණ එකතු කරනවා වගේ රසායනික සමීකරණත් එකතු කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ එකතු කරද්දි මේමයි එකතු කරන්නේ හරිම ලේසි. ඊතලයේ මැදින් දැම්ම මේ ඊතලෙන් මේ පැත්තේ තියෙන ඔක්කොම ටික එකට ලියනවා. සිංක් ධන දෙකයි H plus ධන දෙකයි E. තව ඊතලේ මේ පැත්තේ තියෙන ඔක්කොම ටික අපි ලියනවා. මේ බලන්න. සිංක් ධන දෙක ධන දෙකයි E. මම මේක ඇතුලේ ලියන්නම්. දෙකයි E ධන H2. ඔන්න එකතු කරුවා. ඔන්න එකතු කෙරුවා. මේ මොකද්ද මේ? මේ එකක් දන්නේ නැහැ නේද? හරි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි දෙපැත්තේ. මේක සමීකරණයක් නම් පුතේ මේ පැත්තේ යම් පදයක් මේ පැත්තේ පදයකට සමානව තියෙනවා නම් අපි කපා දානවා. එහෙම කපා දාලා ඉතුරු වෙන ටික ලියමු. සිංක් ධන දෙකයි H plus ඊතලේ සිංක් ධන දෙක ධන H2 ඕම් බලන්ට වෙනදී ඕම් බලන්ට වෙනදී දැන් පුතේ මේ දෙකයි H plus ආවේ කොහෙන්ද? මෙයා ආවේ H2SO4 වලින්. right. මේ සිංක් ධන දෙක අයනත් එක්ක එහෙනම් මෙන්න මේ සල්ෆේට් කෑල්ල බැඳෙන්න ඕනේ. සිංක් සල්ෆේට් ධන H2. මෙන්න පුතේ මෙතන සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාව. මෙන්න මෙතන සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාව. මේකනේ මෙතන සිදුවෙන්නේ නේද? මෙන්න අපි ආව තැනට මේ සිංක් කෑල්ලක් සල්ෆියුරික් අම්ලයට දැම්මහම පුතේ සිංක් සහ සල්ෆියුරික් අම්ලය එකතු වෙලා හයිඩ්‍රජන් ලෙෆ්ට් වෙනවා සිංක් සල්ෆේට් හැදෙනවා. බලන්න ආපු විදිහ දැක්කයි. එතන මෙතන සිදුවෙන මේ ප්‍රතික්‍රියාව හරි මේ ප්‍රතික්‍රියාව මේ තුලිත රසායනික සමීකරණය දැන් බලන්න මේක තුලිත කරන්න දෙයක්වත් නෑ කෙලින්ම තුලිත එකම ඇවිල්ලා මේ තුලිත රසායනික සමීකරණය බලන්න ආපු විදිය බලන්න හරි මෙන්න ආවා මේක ආවේ කොහෙන්ද මේක ආවේ මෙන්න මේ පියවර දෙක එකතු කරා එහෙනම් පුතේ මේක ගත්තේ අපි මෙතනින් නම් මේක ආවේ මේ දෙක එකතු කරාම නම්
මේ සමස්ත ප්‍රතික්‍රියාවේ පියවර දෙක නේද මේ? ඔව්. මේ මුළු ක්‍රියාවලියේ පියවර දෙක තමයි මේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවලට කියනවා පුතේ අර්ධ ප්‍රතික්‍රියා කියලා. මොන ප්‍රතික්‍රියාද? අර්ධ ප්‍රතික්‍රියා. අර්ධ ප්‍රතික්‍රියා. අර්ධ ප්‍රතික්‍රියා. හරි, අර්ධ ප්‍රතික්‍රියා. එතකොට මේ අර්ධ ප්‍රතික්‍රියාවට කියනවා මේ ඔක්සිකරණයක් නේ සිදු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නේ. ඒ නිසා මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියාවට කියනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේ අර්ධ ප්‍රතික්‍රියාවට කියනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් නේ වෙලා තියෙන්නේ. සර් දැන් සර් ඔය ඉලෙක්ට්‍රෝන පිට කරන එක ඇයි සර් මෙහෙම ලියන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඇයි සර් මෙහෙම ලියන්නේ? ඒක පුතේ 10 වසර 3 වෙනි පාඩමේ ඉගෙනුවේ. යම් මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරාම. හරි? දැන් ඔන්න සිංක් ඉන්නව හොඳට. ඌ දැන් ඉලෙක්ට්‍රෝන පිට කරාම අපිට සිංක් ධන දෙකේ අයනයයි අර පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙකයි පේනවා. අවසානයේ නේද? සිංක් කොහොම හොඳට ඉන්නවා. ඌ අර ඉලෙක්ට්‍රෝන ගැලෙව්වහම අපිට ගලවපු ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. ඒ වගේම සිංක් ධන දෙකේ අයනයේ බවට පත් වෙලා ඉන්නවා නේද? සිංක් මුලින් හිටියා. ඌ ඉලෙක්ට්‍රෝන ගැලෙව්වා. ඉලෙක්ට්‍රෝන දෙක වෙනම තියෙනවා. මූ වෙනම ඉන්නවා. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට මේකේ හයිඩ්‍රජන් ධන දෙකේ අයන දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වෙනම තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේකනේ තියෙන්නේ. මුන් දෙන්න වෙනම ඉන්නේ. මේ දෙකොල්ලෝ එකතු වුණාම මේක හැදෙනවා. ඒකයි ඔක තේරෙන්නේ. හරි. ඒකයි ඔහොම ලියලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියාවට කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේ අර්ධ ප්‍රතික්‍රියාවට කියන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා ගන්න මෙන්න මේ ප්‍රතික්‍රියාවට කියනවා පුතේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. නැත්නම් අපි කියනවා සමස්ත අයනික ප්‍රතික්‍රියාව. හරි? සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියනවා. ඔය සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව නැත්නම් අපි කියනවා මේකට මේ තුලිත අයනික සමීකරණය කියලාත් කියනවා. හරි? තුලිත අයනික සමීකරණය කියන සමස්ත අයනික සමීකරණය කියලා කියනවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියනවා. මේක නම් ඊට පස්සේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ ඒක ගන්න හරි ලේසි. මේ දෙක එකතු කරලා. එකතු කරනවා කියලා මොකද්ද කරන්නේ? මේකේ ඊතලෙන් මේ පැත්තේ තියෙන දේවල් ලියනවා. මේකේ ඊතලෙන් මේ පැත්තේ තියෙන දේවල් ටික ලියනවා. ඊට පස්සේ ඊතලේ දාලා මේකේ ඊතලෙන් මේ පැත්තේ තියෙන දේවල් ටිකයි මේකේ ඊතලෙන් මේ පැත්තේ තියෙන දේවල් ටික ලියනවා. ලියලා ඉලෙක්ට්‍රෝන ගාන කපනවා. ඉලෙක්ට්‍රෝන ගාන සමාන නම් මේකේ ඉලෙක්ට්‍රෝන දෙක නම් මේකේ ඉලෙක්ට්‍රෝන දෙක නම් තමයි මෙහෙම ලියන්න පුළුවන්. එහෙම සමාන නැත්තම් හදිසියේ සර් මේකේ ඉලෙක්ට්‍රෝන එකයි නම් තිබ්බේ. එහෙනම් ඉතින් මොකද්ද කරන්නේ? මේක දෙකෙන් වැඩි කරලා මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරලා අර සමගාමී සමීකරණ වගේ හදා ගන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් කරලා හදා ගන්න. හදාගෙන එකතු කරනවා. එකතු කළා මෙන්න මේ තුලිත අයනික සමීකරණය ගන්න. නැත්නම් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ගන්න. අරගෙන ඉවර වෙලා ඒකට අඩු කෑලි එකතු කරනවා. මෙතන අඩු ඉන්නේ සල්ෆේට් කෑල්ලනේ අඩු. මෙයාට සල්ෆේට් කෑල්ල බඳනවා. මෙයාට සල්ෆේට් කෑල්ල බඳනවා. හරි. රයිට්. එතකොට දැන් ඔන්න මම මේ නම් ටික මතක් කරේ. මොනවද මතක් කරපු නම් ඔයාට? හරි. දැන් ආයෙත් එකපාරක් අහගන්න. එතකොට තේරෙනවා. මොකක්ද දන්නවද? විද්‍යුත් රසායනික කෝෂවලදී ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් රසායනික ප්‍රතික්‍රියා සිදු වෙමින් විදුලිය නිපදවන උපකරණ තමයි විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන්නේ. ඔය විද්‍යුත් රසායනික කෝෂවල විදුලිය නිපද වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න හදන්නේ. ඒ අධ්‍යයනය කරද්දී මම මුලින්ම මොකද්ද කරේ? ඒක අධ්‍යයනය කරන්නට කලින් සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් ගත්තා. ඒකේ තියෙන අයන වර්ග මොනවාද? H ධන අයන SO4 ඍණ දෙක අයන H ධන අයන OH ඍණ. මේකාවේ අම්ලය කැඩිලා මේකාවේ ජලය කැඩිලා. හරි නිකන් මතක් කරේ. මේකට දැම්ම සිංක් කෑල්ල. සිංක් සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් ඉන්නේ. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේක තමයි සිදුවෙන ප්‍රතික්‍රියාව. උදේ මේ ප්‍රතික්‍රියාව අපි පොඩ්ඩක් ගැඹුරට අධ්‍යයනය කරා. මේකදී ඇත්තටම මොකද්ද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ? එතන අපි දැක්කා. සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන ගලවලා සිංක් ධන දෙකේ අයන බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මේ ලෝහය මත රඳවමින් තමයි මෙයා ද්‍රාවණයට එකතු වෙන්නේ.
ද්‍රාවණයේ තියෙන H ධන අයන ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ලබාගෙන හයිඩ්‍රජන් වායුව හදනවා. මේක ඔක්සිකරණයක් කියලා අපි කියන ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් ඔක්සිකරණයක්. මේක ඔක්සිහරණයක් කියලා කියනවා. එතන මේ සමස්ත ක්‍රියාවලියේ පියවර දෙක තමයි මේ තියෙන්නේ. මේ පියවර දෙක එකතු කරලා මේක ගන්න පුළුවන් වෙන්නේ. ඔව් පුළුවන්. මේ පියවරයන් වලට කියනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. මේකට කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේකට කියන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි. අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම අපිට ලැබෙනවා තුලිත අයනික සමීකරණය. නැත්නම් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා ඒක හඳුන්වන්නේ. ඒකට කියන නම මන් දන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒකට අඩු කෑලි එකතු කරලා තුලිත රසායනික සමීකරණය ගන්න පුළුවන්. බලන්න මේක ආපු වෙයි. එතකොට පුතේ විද්‍යාඥයෝ කල්පනා කරා දැන් මේ දෙන එකයි ගන්න එකයි මේ දෙන එකයි ගන්න එකයි දැන් මේ හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන මේ විදිහට හයිඩ්‍රජන් වායුව බවට පත් වෙලා පිට වෙලා යනවා. දැන් පුතේ මේ දෙන එකයි ගන්න එකයි. ඒ කියන්නේ දැන් මූ ඉලෙක්ට්‍රෝන දෙනවනේ. මෙහෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවනේ. හරි. මෙහෙන් ගන්නවනේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා. මූ දෙනවා මෙහෙන් ගන්න. පුතේ දැන් දෙන එක මෙතන ඉන්නවා. ගන්න එක ඈතින් ඉන්නවා. ඊම කොහොමද සර්වර් කරන්නේ වගේ එකක් ආයි. කමන්නේ කොහොම හරි. එතකොට දෙන එකාගේ සිට ගන්න එකා දක්වා ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට ගමන් කරවන්න පුළුවන් නම් හරි දෙන එකා මෙතන ඉන්නවා ගන්න එකා මෙතන ඉන්නවා මේ මොනවාද ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට ගමන් කරවන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔක්සිකරණය වෙන තැන මෙතන තමයි ඔක්සිහරණය වෙන තැන හරි දැක්කද දැන් මේකේ ඔක්සිකරණය වෙන්නේ මේ හරිය ඔක්සිහරණය සිදු වෙන්නේ මෙතන තේරුණාද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙන එකාගේ ඉඳලා ඔක්සිකරණය වෙන එකාගේ ඉඳලා ඒ ඉලෙක්ට්‍රෝන බාහිර කම්බියක් දිගේ ගමන් කරවන්න පුළුවන් නම් ඉලෙක්ට්‍රෝන ගන්න එකා ඉන්න තැනට පුතේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන්නේ මයි පුතේ ඇති වෙනවා පුතේ අනිත් පැත්තට පුතේ මෙන්න මේන් එකක් පුතේ කරන්ට් එකක් ඇති වෙනවා විදුලි ධාරාවක් ඇති වෙනවා අන්න බලන්න විද්‍යාඥයෝ කල්පනා කරපු දේ ඔක්සිකරණයක් සිදු වෙන තැන ඉඳලා බාහිර කම්බියක් දිගේ තවත් තැනකට ඔක්සිහරණය සිදු වෙන තැනට ඉලෙක්ට්‍රෝන යවන්න පුළුවන් නම් මෙහෙන් යන එක මොකද බම් පිටින් ගියාම අන්න පුතේ විදුලි ධාරාවක් ගැලුවා වෙනවා පුතේ. එහෙනම් ඔයා ඔය දන්න බැටරි වල පුතේ එක තැනක ඔක්සිකරණයක් වෙන්නේ පුතේ. අනිත් තැන ඔක්සිහරණයක් වෙන්නේ පුතේ. ඒ ඔක්සිකරණය වෙන තැන ඉඳලා ඉලෙක්ට්‍රෝන පිට කරන තැන ඉඳලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා ඌ තැනට බාහිර කම්බියක් දිගේ ඉලෙක්ට්‍රෝන ගලනවා. කම්බියකින් සම්බන්ධ කරාම බාහිර කම්බිය දිගේ ඉලෙක්ට්‍රෝන ගලනවා. ඔක තමයි වෙන්නේ. හරි. ආයගා. විද්‍යුත් රසායනික කෝෂ ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියා මගින් රසායනික විපර්යාස මගින් විදුලිය නිපදවන උපකරණ විද්‍යුත් රසායනික කෝෂ. ඒ විද්‍යුත් රසායනික කෝෂවල සිදු වෙන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද කියලා අධ්‍යයනය කරන්න යන ගමන මම ඔයාට සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් අරගෙන දාන්න කිව්වා සිංක් කෑල්ල. එතකොට අපි දැක්ක සිංක් කෑල්ල දියවේ වායු බුබුලු පිට වේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිදු වේ. සල්ෆියුරික් අම්ලය තුල තියෙනවා ද්‍රාවණය තුල තියෙනවා පුතේ H ධන අයනයි සල්ෆේට් අයනයි H ධන අයනයි OH වෙනයි. මේවා කොහෙන්ද ආවේ ජලය කැඩිලා. මේවා කොහෙන්ද ආවේ අරක කැඩිලා. එතකොට මේ මොකද බං එකපාර සට ගාලා ලෙෆ්ට් එක ලයිට් වත් ගියා. හරි. එතකොට පුතේ මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා එක තැනක සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාව. අනිත් තැන සිද්ධ වෙනවා ඒකෙන් පිට කරපු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව. එතන මෙහෙම එකම තැන මේ වැඩේ වෙන්නේ නැතුව අපි කියන ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාවට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව.
ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියා දෙකේ එකතුවෙන් අපිට ගන්න පුළුවන් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. නැත්නම් තුලිත අයනික සමීකරණය. ඒකට අඩු කෑලි එකතු කරලා තුලිත රසායනික සමීකරණය ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන සිදුවෙන සමස්ත ක්‍රියාවලිය මේක. මේකේ පියවර දෙක තමයි මේ තියෙන්නේ. ඒතකොට පුතේ මේ පියවර දෙක එකම තැන වෙන්නේ නැතුව තැන් දෙකක කරාන. තැන් දෙකක කරාන. තැන් දෙකක සිදු කෙරෙව්වනම් ඉලෙක්ට්‍රෝන පිට කරන තැන මෙතන. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ක්‍රියාවලිය වෙන්නේ මෙතන. ඉලෙක්ට්‍රෝන ගලන්නේ බාහිර කම්බියක් දිගේ. අන්න එහෙනම්. එහෙම කෙරෙව්වනම් බාහිර කම්බියක් දිගේ ඉලෙක්ට්‍රෝන ගලන්න සැලැස්සුවා නම් විදුලි ධාරාවක් ඇති වෙනවනේ පුතේ. නේද? දැන් මෙතෙන්ට පුතේ මම බලුප් එකක් හයි කරොත් පුතේ බලුප් එක පත්තු වෙනවනේ පුතේ. බලුප් එක හරහා ඉලෙක්ට්‍රෝන යනවනේ. ඒ කියන්නේ අනිත් පැත්තට විදුලි ධාරාව යනවනේ. Can you understand the situation? තේරුණාදඩා? යන්නලා. අඩේ කියපම් බන් තේරුණාද කියලා. තේරුණාද? නෑනේ. තේරුන්නේ නෑනේ. තේරුන්නේ නෑනේ. හරි. දැන් පුතේ එහෙනම් අහගන්න. දැන් අපේ අරමුණ තමයි එක තැනකින් පිට කරනවා අනිත් තැන ලබා ගන්නවා. ඔන්න ඕම එකක් හදන්න තමයි අපේ අරමුණ. මේ බලන්න. ඔයාගේ ටියුට් එකේ මම මුලින්ම දාලා තියෙනවා. ඔන්න බලන්න. හරි. අපි ගන්නවා මේකට මේ වැඩේට අපි ගන්නවා සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක්. දැන් අපේ අරමුණ මොකක්ද කියලා දන්නවනේ. එක තැනක ඔක්සිකරණය සිද්ධ වෙනවා අනිත් තැන ඔක්සිහරණය සිද්ධ වෙනවා. ඔක්සිකරණය සිද්ධ වෙන තැන ඉඳන් ඔක්සිහරණය සිද්ධ වෙන තැනට ඉලෙක්ට්‍රෝන යවන්නේ අපි පිටින් යවන්නේ. පිටින් ටොයින් යවන්නේ. හරි? එතකොට අපි ගන්නවා මේකට පුතේ සල්ෆියුරික් අම්ලයත් එක්ක තනුක සල්ෆියුරික් අම්ලය සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන එක්කෙනෙකුයි නොකරන එක්කෙනෙකුයි හිටියනම් ලේසි. හරි? මෙයා ඇවිල්ලා සිංක් කරනවනේ මෙයත් එක්ක ප්‍රතික්‍රියා. මෙයා ඇවිල්ලා ප්‍රතික්‍රියා නොකරන එක්කෙනෙක් කොපර් කරන්නේ නැහනේ. නේද? කොපර් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොපර් තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන්ට පහළින්. ඒ නිසා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔන්න අපි මේ දෙන්නව අරගත්තා. අරගෙන ඉවර වෙලා අපි මේක බාහිර ඔහොම කම්බියකින් සම්බන්ධ කරනවා. මෙතෙන්ට ඕන නම් ඔයාට ගැල්වඩෝමීටරයක් දාගන්න පුළුවන්. නැත්නම් මිලියමීටරයක් හරි ගැල්වඩෝමීටරයක් හරි දාගන්න පුළුවන්. දාලා ඔහොම සම්බන්ධ කරනවා. ඔහොම සම්බන්ධ කරාට පස්සේ පුතේ අපිට පේනවා නිරීක්ෂණ විදියට මෙන්න ඔයා මට කියන්නේ මේකේ තියෙන අයන වර්ග H ධන අයන තියෙනවා. SO4 ඍණ 2 අයන තියෙනවා. ඒ වගේම ජලය කැඩිලා හැදිච්ච H ධන අයන තියෙනවා. OH ඍණ අයන තියෙනවා. හරි. අපිට පේනවා නිරීක්ෂණ විදියට පුතේ මෙන්න මේක දිය වෙනවා. සිංක් කැල්ල දිය වෙනවා. හරි. මෙම හයි කරාම මෙම සිංක් කැබැල්ල දිය වෙයි. කොපර් කැබැල්ල අසලින් වායු බුබුලු පිට වෙයි. ඔන්න නිරීක්ෂණ. ගැල්වනෝමීටර් කටුව උත්ක්‍රමණය වෙයි. හරි. ගැල්වනෝමීටර් කටුව උත්ක්‍රමණය වෙනවා කියන්නේ පුතේ විදුලි ධාරාවක් අනිවාර්යෙන් ගලනවනේ. හරි. ඒක අය දෙකක් නෑ. දැන් එතකොට මේක විදුලිය නිපදවන උපකරණයක්. හරි. මේක විදුලිය නිපදවන උපකරණයක්. මේ වගේ කෝෂයකට අපි කියනවා සරල කෝෂයක් කියලා. සරල කෝෂයක්. හරි. සරල කෝෂයක්. හරි. එතකොට
වගේ බැටරි කෑල්ල මීට වඩා සංකීර්ණයි. මේක තමයි සරලම කෝෂය. හරි. එතකොට පුතේ මෙතන මොකද්ද වෙන්නේ? අපි බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරි. අපි සාමාන්‍යයෙන් මේකට සිංක් පතුර කියන්නේ නැහැ පුතේ දැන්. දැන් මෙයා ටිකක් ඇඩ්වාන්ස් නමකින් හඳුන්වනවා. මොකක්ද දන්නවද? සිංක් ඉලෙක්ට්‍රෝඩය කියලා අපි කියන්නේ. හරි. සිංක් ඉලෙක්ට්‍රෝඩය. මෙන්න අපි මෙයාට කියනවා ඉතින් මම කියන්නේ මෙයාට කියන නම. ඇයි සර් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ? නිකන් ඉතින් පතුර කිව්වම කැතයි නේ කියන්නේ. මෙයාට කියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. කොපර් ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝඩය. සිංක් ඉලෙක්ට්‍රෝඩය සහ කොපර් ඉලෙක්ට්‍රෝඩය. හරි. මේ ඉලෙක්ට්‍රෝඩ කියන නම නිකන් පාවිච්චි කරනවා. හරි. දැන් බලන්න අපේ අරමුණ මෙතන ඉෂ්ට වෙනවද කියලා. ඉෂ්ට වෙනවා. නැත්නම් ඉතින් ගැලනෝමීටර කටුව කරගන්නේ නේද? හරි. දැන් අපි බලමු මෙතන මොකද්ද වෙන්නේ? මෙතන පුතේ සිංක් පරමාණු මේ සිංක් කැලේ තියෙන සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන ලෝහය මත රඳවමින් සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. හරි. ද්‍රාවණයට එකතු වෙනවා මෙන්න පළවෙනි සීන් එක. එතකොට මෙයා දැන් ඉලෙක්ට්‍රෝන ලෝහය මත රඳවමින්නේ මෙයා සිංක් ධන දෙක බවට පත් වෙන්නේ. එතකොට පුතේ මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙනවා. ඔහම තල්ලු වෙනවා ඉලෙක්ට්‍රෝන. මෙහෙම තල්ලු වෙනවා. ඒ තල්ලු වෙන ඉලෙක්ට්‍රෝන පුතේ මෙන්න මේක දිගේ මොකද වෙන්නේ? මෙන්න මේක දිගේ මෙහෙට තල්ලු වෙනවා. මොකද මේ කම්බිය තුලින් ඉලෙක්ට්‍රෝන ගලන්න පුළුවන් නේ පුතේ. මෙන්න ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙට එනවා මෙහෙට එනවා ඔහම එනවා. ඔහම තල්ලු වෙනවා ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට වෙනකම්ම තල්ලු වෙනවා. මොකද මේ කම්බි තුලින් හොඳින් ගලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වල. ඉලෙක්ට්‍රෝන ඔහම එනවා. දැන් මයි දරුවෝ මට කියන්න මයි රත්තරන් පුතේ මට කියන්න. හරි. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගලනවා කියන්නේ මයි පුතේ ඉලෙක්ට්‍රෝන ගලනවා කියන්නේ මේ පැත්තට ඇති වෙනවා පුතේ මොන ධාරාවක්ද? විදුලි ධාරාවක්. නේද? කොයි පැත්තටද සෑර් ඒක පේන්නේ නැහැ. ඕම් බලාගන්න. හරි. විදුලි ධාරාවක් ඇති. නේ? මෙහි ඉඳන් මෙහෙට විදුලි ඉලෙක්ට්‍රෝන ගලනවා කියන්නේ මෙහි ඉඳන් මෙහෙට විදුලි ධාරාවක් ඇති. ඒ නිසා තමයි ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙන්නේ. ඒක පට්ට. එතකොට සර් මෙතන මොකද වෙන්නේ? මෙතෙන්ට කිට්ටු වෙනවා මේ දෙන්න. කවුද? හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන පුතේ මෙන්න මෙතන. මෙතනින් ඉලෙක්ට්‍රෝන ගන්නවා. මෙතනින් තමයි ගන්නෙ. මෙහෙට ඇවිල්ලා මෙතනින් ගන්න නෑ. මෙතනින් දෙන්නෙත් නෑ. මෙහෙන් තමයි ගන්න ඉලෙක්ට්‍රෝන අරගන්නවා. අරගෙන ඉවර වෙලා H2 වායුව බවට පත් වෙනවා. මෙන්න පුතේ දෙවනි ක්‍රියාවලිය. ඔක්සිකරණය නෙමෙයි ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. අපිට ඕන දේ වුණා මොකද්ද? එක තැනක ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ කෙරෙව්වා. අනිත් තැන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ කෙරෙව්වා. මේ තැන් දෙක අතර ඉලෙක්ට්‍රෝන ගලන්න සැලැස්සුවා බාහිර සන්නායකයක් දිගේ. එතකොට විදුලි ධාරාවක් ඇති. දැන් මෙයා විදුලිය නිපදවන උපකරණයක්. මෙයා කෝෂයක්. සරල කෝෂය කියලා අපි කියනවා. හරි. එතකොට එතකොට දැන් මේ දෙකට සිංක් සහ කොපර් විතරද සර් යොදා ගන්න පුළුවන්. ඒවා බලමු බොල පස්සේ. දැන් මේක ඉගෙන ගනින්කෝ. හරි. එතකොට පුතේ දැන් මෙන්න මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය අසල පුතේ මෙතන පුතේ සිදුවෙන්නේ ඔක්සිකරණයනේ පුතේ. ඔක්සිකරණයක් තමයි සිදුවෙන්නේ. යම් තැනක ඔක්සිකරණයක් සිදු වෙනවා නම් පුතේ ඒ කියන්නේ දැන් යම් ස්ථානයක ඉඳගෙන කවුරු හරි ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් පුතේ අපි එතෙන්ට ඇඟිල්ල දික් කරලා කියනවා අන්න අතන ඇනෝඩයක් තියෙනවා. අන්න දැක්කද? දැන් ඔයගොල්ලෝ ට්‍රිප් එකක් යනවා. දැන් විභාගය වල ට්‍රිප් එකක් යනකොට මේ බස් එකේ සීට් එකේ වාඩි වෙලා යනකොට ඔයාගේ යාළුවයි ඔයයි යනවා. යනකොට මේ එළියේ වීදුරුවෙන් පේනවා කුඹුරක් මැද එකෙක් ඉඳගෙන ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔහොම ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එතකොට ඔයා කියනවා අන්න ඇනෝඩයක් තියෙනවා. අන්න බලන්න ඇනෝඩයක්. අන්න බලන්න ඇනෝඩයක් තියෙනවා. එහෙම වෙන්නේ. හරි. එහෙම වෙන්නේ. හොඳයි මං කියන්නේ යම් මූලද්‍රව්‍යයක් යම් තැනක ඉඳගෙන ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් අපි ඒ ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා ඉන්න තැන තියෙනවනේ. නේ? දැන් ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා ඉන්නේ මෙතනනේ. මෙතෙන්ට අපි කියනවා මොකක් කියලාද? ඇනෝඩය කියලා. ඇනෝඩය ලේසි. ඇනෝඩය
යම් තැනක ඔක්සිකරණයක් සිදු වෙනවා නම් එතෙන්ට අපි කියනවා ඇනෝඩය කියලා. ඊළඟට යම් තැනක ඔක්සිහරණයක් සිදු වෙනවා. දැන් මෙතන වෙන්නේ ඔක්සිහරණයනේ පුතේ. ඔක්සිහරණයක්. යම් තැනක ඔක්සිහරණයක් සිදු වෙනවා නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා නම් එතෙන්ට අපි කියනවා කැතෝඩය කියලා. කැතෝඩය. කැතෝඩය කියලා කියනවා. හරි කැතෝඩය. එතකොට ඇනෝඩය කැතෝඩය අඳුර ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔක්සිකරණය සිදු වෙන තැන මෙතන. ඔක්සිහරණය සිදු වෙන්නේ මෙතන. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ප්‍රතික්‍රියා කරන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්න කෙනා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා හොය ඉන්නවා. හරි අන්න. සක්‍රියතා ශ්‍රේණිය ප්‍රයෝජනවත් වෙනවා මෙන්න මේ දෙන්නව තෝරගන්න. විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමේදී ලෝහ තේරීම සඳහා සක්‍රියතා ශ්‍රේණිය ප්‍රයෝජනවත් වෙනවා කියලා අහන්නේ. ඉහළ ඉන්න කෙනෙකුයි පහළ ඉන්න කෙනෙකුයි තමයි මේ වැඩේට ගන්න. පහළ ඉන්න කෙනා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා නොකරන කෙනෙක් වුණොත් හොඳටම හොඳයි. සක්‍රියතා ශ්‍රේණියෙන් බලලා තමයි ගන්න මේ දෙන්න තෝරගන්නේ. තෝරගෙන මේකට දානවා. දැම්මහම සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ හැම වෙලාවෙම. ඌ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි උගේ ඌ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. මෙන්න ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම මේ පිට කරන ඉලෙක්ට්‍රෝන මෙහෙම තල්ලු වෙලා මේක දිගේ මෙහෙට එනවා. ඊට පස්සේ මෙතෙන්ට කිට්ටුන H ධන අයන. H ධන අයන තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. හරි. එතකොට පුතේ එහෙනම් ඔන්න අලුත් වචන කීපයක් ඉගෙන ගත්තා ආයේ. යම් තැනක ඔක්සිකරණයක් සිදු වෙනවා නම් එතෙන්ට කියනවා ඇනෝඩය කියලා. යම් තැනක ඔක්සිහරණයක් සිදු වෙනවා නම් එතෙන්ට කියනවා කැතෝඩය කියලා. ඇනෝඩය කැතෝඩයක් දැන් හරි. ඊළඟට මෙන්න මේ ප්‍රතික්‍රියාවට කියනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. මේ ප්‍රතික්‍රියාවට කියනවා පුතේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. දැන් අපි හදන්නේ මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි එකතු කරන්න. හරි. සිංක් ධන සිංක් පත් වෙනවා සිංක් ධන දෙක බවට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළ මේ පළවෙනි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව H ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හවුලේ තියාගෙන H2 වායුව බවට පත් වෙනවා මේක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. දැන් අපි එක ධන දෙකෙන් පුතේ අර ගන්නවා මෙන්න මේක සිංක් ධන මේ පැත්තේ තියෙන ඔක්කොම ටික එකට ලියනවා මේ පැත්තේ තියෙන මේ සිංක් ධන 2යි H+ ධන 2යි ඉලෙක්ට්‍රෝන ඊතලයේ දැම්මා මේ පැත්තේ තියෙන ඔක්කොම ටික එකට ලියනවා මේ සිංක් ධන 2 ධන 2යි ඉලෙක්ට්‍රෝන ධන H2 හරි. එතකොට මේ දැන් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරනවා. හරි. මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම මෙන්න මෙහෙම එනවා. මේකේ ඉලෙක්ට්‍රෝන දෙපැත්තම ඉලෙක්ට්‍රෝන සමානයි. ඉලෙක්ට්‍රෝන කපලා දානවා. ඉලෙක්ට්‍රෝන කපලා දැම්මම මෙන්න එන එක සිංක් ධන 2H+ සිංක් ධන 2 ධන H2 මෙන්න මේකට තමයි කියන්නේ තුලිත අයනික සමීකරණය නැත්තම් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා. මේකට මෙන්න මෙතෙන්ට සල්ෆේට් කෑල්ල එකතු කරාම සල්ෆියුරික් අම්ලය වෙනවා. මේකට සල්ෆේට් කෑල්ල එකතු කරාම සිංක් සල්ෆේට් වෙනවා. හරි. එහෙම එකතු කරලා ගත්තාම අපි කියනවා තුලිත රසායනික සමීකරණය කියලා. මේකට කියන්නේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව නැත්තම් තුලිත අයනික සමීකරණය. හරි. ඔච්චරයි ඕකේ කතාව. ඉතින් ඕක තමයි ඉතින් විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂවල කතාව ඕක තමයි. හරි. දැන් අපි බලමු ආයෙ පාරක් තනියම පුළුවන්ද කියලා. තනියම පුළුවන් වෙන්නේ නැහැ දැන් විභාගයට යන්න නේ. බලන්න. හරි. ළමයි
විද්‍යුත් රසායනික කෝෂයක් තියෙනවලු කොපර් සහ සිංක් ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතා කරන කොපර් සහ සිංක් ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතා කරන විද්‍යුත් රසායනික කෝෂයක් පහත දැක්වේ කියලා කියනවා. මෙන්න කොපර් ඉලෙක්ට්‍රෝඩය මෙන්න මෙන්න සිංක් ඉලෙක්ට්‍රෝඩය. හරි. කොපර් සහ සිංක් ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතා කරන විද්‍යුත් රසායනික කෝෂයක් පහත දැක්වේ. හරි. දැන් මම මෙන්න මේ කියන ප්‍රශ්න වලට උත්තර හිතන්න පුළුවන්ද කියලා බලන්න. මේකේ විද්‍යුත් විච්ඡේද්‍ය විදියට අපි කියන්නේ අර මෙතන තියෙන ද්‍රාවණයට අපි කියන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය කියලානේ. විද්‍යුත් විච්ඡේද්‍ය විදියට අපි අරගන්නේ තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණ. තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණ. එතකොට පුතේ දැන් මේකේ මොනවද අපෙන් අහන්න පුළුවන්? අපෙන් අහන්න පුළුවන් ඉස්සෙල්ලම මේකේ මොනවද නිරීක්ෂණ? මොනවද නිරීක්ෂණ අපි හිතින් කියමු. මොනවද නිරීක්ෂණ? නිරීක්ෂණ කියන්න කලින් පුතේ නිරීක්ෂණ මොනවද කියලා අහුවොත් නිරීක්ෂණ කියන්න කලින් අපි මෙතන අඳුර ගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. කොහොමද මොකද්ද වෙන්නේ කියලා අඳුර ගන්න. අපි බලනවා කොපර් වලට වඩා සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් තමයි සිංක් තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන තමයි පුතේ ඔක්සිකරණය සිදු වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම. මෙතන ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා ඉලෙක්ට්‍රෝන මෙන්න මේක දිගේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙට මෙහෙම ගමන් කරනවා මේ. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරනවා. ඔහොම ගමන් කරන ඉලෙක්ට්‍රෝන පුතේ, ඔහොම ගමන් කරන ඉලෙක්ට්‍රෝන මෙතෙන්දි මේ ද්‍රාවණය තුල ඉන්න H ධන අයන විසින් ලබා ගන්න. ලබාගෙන H2 වායු බවට පත් වෙලා මෙන්න මෙහෙම වායු බුබුල පිට වෙයි. ඔන්න ඔය ක්‍රියාවලිය ලාවට අඳුරගෙන ඉන්නවා. නැත්තම් නිරීක්ෂණ කියන්න බෑ. හරි. එතකොට මේ සිංක් මොකද වෙන්නේ? සිංක් ධන දෙක අයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කළා. ඒ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේක දිගේ මෙහෙට යනවා. මෙතෙන්දී H ධන අයන මෙතෙන්ට කිට් වෙලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. H2 වායු බවට පත් වෙලා පිට වෙලා යනවා. එතකොට මේ ඕක කියලා ඕක හිතලා අපි නිරීක්ෂණ කියන්න පුළුවන්. කොහොමද? සිංක් තහඩුව ක්‍රමයෙන් දිය වේ. සිංක් තහඩුව ක්‍රමයෙන් දිය වේ. කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිට වේ. ගැල්වනෝමීටර කටුව උත්ක්‍රමණය වේ. ඔන්න ඔය විදිහට නිරීක්ෂණ තුන කියන්න පුළුවන්. බල්බයක් තිබ්බනම් බල්බය දැල්වී නිවි යයි. නැත්නම් බල්බය දැල්වී. ඇමීටරයක් තිබ්බනම් ඇමීටර කටුව උත්ක්‍රමණය වේ. හරි, එම කියන්න පුළුවන්. ඊළඟට නිරීක්ෂණ අහනවා. ඊළඟට අහනවා මෙතන හැදෙන මෙන්න මේ කෝෂේ. හරි. කෝෂේ ඍණ අග්‍රය මොකද්ද? ධන අග්‍රය මොකද්ද? ඒ කලින් කියන්න බැරි වුණා. දැන් පුතේ බාහිර පරිපතයට ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මෙතනින්නේ. බාහිර පරිපතයට ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මෙතනින්. මේ අග්‍රය. ඒ නිසා මේක තමයි පුතේ කෝෂයේ ඍණ අග්‍රය. හරි. එහෙනම් ඒක ඍණ නම් ඉතින් මේක ධන අග්‍රය. හරි. ඔන්න ඍණ ධන තෝරන්නේ එහෙමයි. බාහිර පරිපතයට ඉලෙක්ට්‍රෝන පිට කරන තැන තමයි මේකනේ බාහිර පරිපතය කියන්නේ මේකනේ. මේකට ඉලෙක්ට්‍රෝන පිට කරන තැන තමයි ඍණාග්‍රය. අනිත් තැන ධනාග්‍රය. හරි. ඔන්න ඍණ ධන තෝරන්නත් දාන්න. ඊළඟට අහන්න පුළුවන් මේකේ ඇනෝඩය මොකද්ද? කැතෝඩය මොකද්ද? ඔක්සිකරණයක් සිදු වෙන තැන තමයි ඇනෝඩය. එහෙනම් ඇනෝඩය කියන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩය. කැතෝඩය කියන්නේ ඔක්සිහරණයක්, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙන තැන. එහෙනම් කොපර් ඉලෙක්ට්‍රෝඩය. ඇනෝඩය කැතෝඩයක් තේරුණා. ඊළඟට මේකේ කියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. මෙන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. සිංක් පරමාණු තියෙනවා. සිංක් ධන දෙකේ අයන බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මෙන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව, ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න කියන්න පුළුවන්. කැතෝඩ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ H ධන අයන. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හවුලේ තියාගෙන H2 වායු බවට පත්. ඊළඟට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න කියන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? මේක ලිව්වා, මේක ලිව්වා, මේ දෙක එකතු කළා මෙන්න මෙහෙම සිංක් ධන 2H+ ධන 2E
සිංක් ධන දෙක ධන දෙකයි ඉලෙක්ට්‍රෝන ධන H2 ඔන්න ඔහම ලිව්වා. ලියලා මේක කැපුවා. ඉලෙක්ට්‍රෝන කපලා ඊට පස්සේ ඔන්න සිංක් ධන දෙකයි H+ සිංක් ධන දෙක ධන H2 කියලා. මෙන්න සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. නැත්නම් තුලිත ආයනික සමීකරණය. මෙතෙන්ට සල්ෆියුරික් අම්ලයයි මෙතෙන්ට සිංක් සල්ෆේටුයි දැම්මම තුලිත රසායනික සමීකරණය. ඒක නම් ගොඩක් වෙලාට අහන්නේ නැහැ මෙතෙන්ට විතරක් අහන්න. ඔච්චරයි කතාව. දැන් මට කියපල්ලකෝ බං ඕක අමාරුද කියලා. මේක මං හිතන්නේ අනිත් ඒවාට වඩා ලේසි. හරි. මේක ලේසි. හරි. මොනවද ආයි මතක් කරමු අපි මොනවද ලිව්වේ? සිංක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදා ගනු ලබන විද්‍යුත් රසායනික කෝෂයක් පහත දැක්වේ. එම් විද්‍යුත් රසායනික කෝෂයට අදාළ නිරීක්ෂණයන් සඳහන් කරන්න. නිරීක්ෂණ කියන්න කලින් ඔයා දැනගන්න ඕනේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඔයාට අක් ගාලා බලනවා සිංක් කොපර් මේ දෙන්නගෙන් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නේ සිංක්. මෙයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන ලෝහය මතට පිට කරලා සිංක් ධන දෙකේ අයන බවට පත් වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මේක දිගේ ඔහොම ගිහිල්ලා මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම මේකේ ද්‍රාවණයේ තියෙන H ධන අයන. H ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලබාගෙන H2 වායුව හදලා පිට වෙනවා. එහෙනම් මේකේ නිරීක්ෂණ තමයි ගැලනෝමීටර කටුව උත්ක්‍රමණය වේ, සිංක් තහඩුව ක්‍රමයෙන් දිය වේ, කොපර් තහඩුව අසලින් වායු බුබුළු පිට වෙනවා. නැත්නම් සිංක් ඉලෙක්ට්‍රෝඩයේ ක්‍රමයෙන් ක්ෂය වේ, දිය වේ, ක්ෂය වේ නැත්නම් දිය වේ, කොපර් ඉලෙක්ට්‍රෝඩයේ අසලින් වායු බුබුළු පිට වෙනවා. හරි. ඔය තමයි නිරීක්ෂණය. ඊළඟට මේකේ ඍණාග්‍රය මොකද්ද ධනාග්‍රය මොකද්ද බලන්න. ඔයා බලනවා මෙතනින් ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ බාහිරයට. එහෙනම් මේක තමයි ඍණාග්‍රය. දැන් ඕනම කෝෂයක පුතේ ඕනම කෝෂයක හරි ඕනම කෝෂයක ඉලෙක්ට්‍රෝන බාහිරයට පිට වෙන්නේ ඍණාග්‍රයෙන්. ඒතර එහෙනම් මෙන්න ඍණාග්‍රය අඳුරගන්න විදිය. ඍණාග්‍රය අඳුරගන්න විදිය. හරි කෝෂයෙන් බාහිරයට ඉලෙක්ට්‍රෝන පළවා හරින්නේ මෙතනින්. එහෙනම් මේක තමයි ඍණාග්‍රය. සිංක් ඉලෙක්ට්‍රෝඩේ තමයි ඍණාග්‍රය. එහෙනම් අනිත් පැත්ත ධනාග්‍රය. ඊට පස්සේ අහනවා මෙතන ඇනෝඩය මොකද්ද කියලා. ඇනෝඩය කියන්නේ පුතේ ඔක්සිකරණය වෙන තැන. ඒතර ඔක්සිකරණය වෙන්නේ මෙතනනේ. මෙයානේ ඔක්සිකරණයට ලක් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මෙයානේ. ඒතර ඒක තමයි ඇනෝඩය. සිංක් ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය. කැතෝඩය මොකද්ද කියලා අහනවා. ඔක්සිහරණය සිදු වෙන්නේ මෙතනනේ. මෙතනින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ H ධනයිනේ. එහෙනම් මේක තමයි කැතෝඩය. කොපර් ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. මෙන්න ලියන්න. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. මෙන්න ලියන්න. ඊළඟට තුලිතායනික සමීකරණය ගන්න කියනවා. මේ දෙක එකතු කරලා මෙහෙම ගන්න. ඔච්චරයි. ඔච්චරයි. විද්‍යුත් විච්ඡේදනයේ විද්‍යුත් විච්ඡේදන ඒ කියන්නේ මෙහෙම ඔයා එහෙම මතක තියාගන්න එපා. ඔයා මතක තියාගන්න ඔක්සිකරණයක් සිදු වෙනවා නම් යම් තැනක යම් කෙනෙක් ඉඳගෙන ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් එතන තමයි මොකක් වෙන්නේ? එතන තමයි ඇනෝඩය. යම් තැනක ඔක්සිහරණයක් සිදු වෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් එතන තමයි කැතෝඩය. එච්චරයි. නෝට් ලියන්න ඕනෙත් නෑ බා. හරි. ආසනම් ඔන්න නෝට් එක හදා ගන්න ඔය යටම තියෙන. සිංක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගෙන සාධන විද්‍යුත් රසායනික කෝෂයේ සරල කෝෂයට අදාළව ඔතන ගැල්වනෝමීටරයක් ඇඳලා නැහැ. ඔය ගැල්වනෝමීටරයක් ඕන නම් ඇඳ ගන්න.
මේ අයන වර්ග ටික ඔක්කොම දැනගන්න ඕනේ නිකන් ඉතින් මල් ලිව්වා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. මේකේ නිරීක්ෂණ බලා ගන්න ඕනේ. රතු පෑනෙන් පැත්තකින් ලියන නිරීක්ෂණ මතක් කර ගන්න ඕනේ. නිරීක්ෂණ මතක් කර ගන්න. හොඳේ නිරීක්ෂණ මතක් කර ගන්න ඕනේ. නිරීක්ෂණ මතක් කරන්න මේකේ ක්‍රියාවලිය දැනගන්න ඕනේ. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේකේ ක්‍රියාවලිය මෙන්න සිංක් ධන දෙක අයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මෙන්න පළවෙනි ප්‍රතික්‍රියාව මේක AQ මේක ඝණය මේකට තමයි අපි කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. නැත්නම් මේකට කියනවා ඇනෝඩ ප්‍රතික්‍රියාව කියලා. ෂෝට් නෝට් එකක් ඔය ගහන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඊළඟට මෙතන සිද්ධ වෙන්නේ H ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 වායුව බවට පත් වෙන එක. මේකෙදි මේකට කියන්නේ අපි ඔක්සිකරණ නෙමෙයි ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවනේ. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. නැත්නම් මේකට කියනවා කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව. මේකට තමයි අපි කියන්නේ ඇනෝඩය. ඒ වගේම කෝෂයේ ඍණ අග්‍රය. ඇයි බාහිර පරිපතයට ඉලෙක්ට්‍රෝන පළවා හරින හින්දා. මෙහෙට තමයි විදුලි ධාරාව ඇති වෙන්නේ. මේක කෝෂයේ ධන අග්‍රය. ඊළඟට යට රූල් වල එක ධන දෙකෙන් අරගන්නවා අපි සිංක් ධන 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන. සිංක් ධන 2 ධන 2 ඉලෙක්ට්‍රෝන ධන H2. 2 ඉලෙක්ට්‍රෝන වලට 2 ඉලෙක්ට්‍රෝන කැපුණා. මේ දෙක එකතු කරන විදිය තේරෙනවා. එකම පැත්තේ තියෙන දේවල් එකට ලියනවා. හරි. එතකොට එනවා සිංක් ධන 2H+ සිංක් ධන 2 ධන H2. මෙන්න මේකට කියනවා පුතේ තුලිත අයනික සමීකරණය. තුලිත අයනික සමීකරණය කියනවා. මම අනිත් නම මේ පැත්තෙන් ලියන්නම්. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා ලියනවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියනවා. ඔක ඉක්මන් කරලා ලියා ගන්න.
අර ඉතිහාසය ප්‍රශ්න දාලා තිබ්බා මේ මම ගෲප් එකට දාලා ඇති ඒ සර් මට දාලා තිබ්බා ශ්‍රීමාල් දැඩිගම කියලා සර් කෙනෙක් ඉන්නේ සර්. නෑ නෑ ආයි පේපර් එක දැම්මා මම බලන්න. ආයි බලන්න පේපර් එක දැම්මා. හරිද? හරිද? හරිද මේක හරිද?
හරි. දැන් පෙරලන් 9 වෙනි පිටුව. 9 වෙනි පිටුව පෙරලන්. නවවෙනි පිටුව පෙරලන්. මට ටක් ගාලා 9 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ. යකඩයි කොපරයි අරගෙන හදලා තියෙන විද්‍යුත් රසායනික කෝෂය. මම මේක මකන්නද එපා නම් එපා කියලා දාන්න. නෑ පුතේ එහෙම විශ්වාසවන්ත කෙනෙක් නෑ. මම අර සර්රුත් විශ්වාස කරේ. මොකද ගිය අවුරුද්දේ ඒස ගෙස් කරපුව ඇවිල්ලා තිබ්බනේ. මම ඒක ඇස් දෙකට දැක්කනේ පේපර් එක. ඒ හින්දා හොඳේ. නැත්නම් මම එහෙම සාමාන්‍ය විශ්වාස කරන්නේ නැහැ. හරි. ඔය පාට්ටපල් බොරු. මේ මට ටක් ගාලා උත්තරේ කියන්නේ. මම මේක මකන්නද එපා නම් එපා කියලා දාන්න. මේක මකන්න එපා නම් එපා කියලා දාන්න. ඔය නෝට් ලියලිය ඉන්න වෙලාව නෙමෙයි ටට්ටක් ගාලා කරමු. හරි. දැන් ඕකේ තියෙනවා ඕකේ අහනවා රූපයේ දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා. මොකද්ද මේ විද්‍යුත් රසායනික කෝෂය? ටක් ගාලා බලනවා අම්මා ඒකේ තියෙන්නේ මොනවාද? යකඩයි මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. මේක ඇවිල්ලා යකඩ තහඩුව. මේක ඇවිල්ලා කොපර් තහඩුව. එතකොට පුතේ මේ දෙන්නගෙන් හරි මේ දෙන්නගෙන් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා ඉස්සෙල්ලා තෝරගන්න එපා. මොකද ඔක්සිකරණය වෙන කෙනා බලන්න එපා. මෙයා තමයි සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නේ. එහෙනම් මෙයා තමයි පුතේ ඔක්සිකරණය වෙන්නේ. යකඩ ඔයා දන්නවා Fe ධන දෙක බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. ඔක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට ඒකත් ලියාගත්ත මම නිකන්. එහෙනම් මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට මෙහෙන් තමයි ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයට පිට වෙන්නේ. නේද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙහෙට. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙහෙට. හරි. ඊළඟට මේකේ තියෙන H ධන අයන මෙතෙන්ට කිට්ටු වෙලා H ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන H2 වායුව බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔක්සි හරණය සිදු වෙන්නේ මෙතන. මෙතන තමයි ඇනෝඩය. මෙතන තමයි කැතෝඩය. හරි. එතකොට මේ තමයි ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඊළඟට මෙතන තමයි ඍණාග්‍රය. මෙතන තමයි ධනාග්‍රය. කොපර් තහඩුව තමයි ධනාග්‍රය. යකඩ තහඩුව තමයි ඍණාග්‍රය. ඒ ඍණාග්‍රය වෙන්නේ බාහිරයට ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මෙතන ඉන්නේ. ඒකයි ඍණාග්‍රය. ඊළඟට මේ දෙක එකතු කරාම අපිට ගන්න පුළුවන් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. හරි. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ගන්න එක ධන දෙකෙන්. එක ධන දෙකෙන්. එක ධන දෙකෙන්. එක කියන්නේ යකඩ ධන දෙකයි H+ ධන දෙකයි ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ මේක තියෙනවා මේ දෙක තියෙනවා මෙන්න තුනම ලිව්වා ඊට පස්සේ ඊතලේ දැම්මා දාලා Fe2+ ධන දෙකයි ඉලෙක්ට්‍රෝන ධන H2 ඔන්න දෙකයි ඉලෙක්ට්‍රෝන කපලා ගියා කපලා ඊටු ටික මෙහෙම ලියනවා Fe ධන දෙකයි H+ Fe2+ ධන H2 හරි මෙන්න සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව නැත්නම් තුලිත අයනික සමීකරණය හරි ඔය ටික ඔක්කොම මම කියලා දුන්නේ ඔකත් මතක් කරගන්න අන්න එහෙම පුළුවන් වෙන්න ඕන තනියම කරගන්න හරි තනියම හිතන්න තෝ මේක කරන්න බෑ දැන්වත් හිතන්න රූපයේ දියති විද්‍යුත් රසායනික කෝෂය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද යකඩ තහඩුව ඇනෝඩය ලෙස ක්‍රියා කරයි ඒක හරිනේ ඒක සත්‍යයි කොපර් තහඩුව අසල ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් සිදු වේ කොපර් තහඩුව අසල ඔක්සි හරණයක් ඒකත් හරි ඊළඟට 3 යකඩ තහඩුව අසලින් සීග්‍රේන් වායු බූල විට වැරදි කොපර් තහඩුව අසලින් තමයි වායු බූල විට බාහිර කම්බිය ඔස්සේ කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගලා යයි බාහිර කම්බිය ඔස්සේ කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගලා යයි හරි ඒතර ධාරාව ගලන්නේ කොපර් ටු සිංක් යකඩ ඉලෙක්ට්‍රෝන ගලන්නේ යකඩ ඉඳලා කොපර් වෙනකම් ලේසි
ආරලීස්. හරි ටක් ගාලා 10 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ කරන්න ටක් ගාලා. 4 වෙනි ප්‍රශ්නේ කරන්න. 4යි 5යි ප්‍රශ්න දෙකම කරන්න. 4යි 5යි ප්‍රශ්න දෙකම කරන්න. මෙන්න මේ ටික කරන්න 4 5 6 නෑ 6 නෙමෙයි 4 5 8 ඔක බලන්න 2019ත් ඇවිල්ලා තියෙනවා 2020ත් ඇවිල්ලා තියෙනවා. හොඳේ. බරපතල කතාවක් ඕක. ඒක කළා ඒක කළා 14 වෙනි පිටුවේ තියෙනවා 14 වෙනි පිටුවේ තියෙනවා ඒකේ 14 වෙනි පිටුවේ යටම තියෙනවා 2008 ප්‍රශ්නේ ඒකේ දෙක කොටස කරා දෙක කොටස කරා
දෙවෙනි කොටසේ කරන්න කිව්වේ පුතේ 14 වෙනි පිටුවේ හරි 14 වෙනි පිටුවේ 8 දෙවෙනි එක. හරි 14 වෙනි පිටුවේ 8 දෙවෙනි එක. 14 පිටුවේ 8 දෙවෙනි එක. හරි අපි බලමු. හතර පහ අට හතර තියෙනවා ඔන්න කොපර් සිංක් යොදාගෙන හදලා තියෙනවා විද්‍යුත් රසායනික කෝෂයක් හදලා තියෙනවා කොපර් ඉලෙක්ට්‍රෝඩය සහ සිංක් ඉලෙක්ට්‍රෝඩය යොදාගෙන මෙන්න මේ විදියට මේකේ මේ පැත්තට ඊතලයේ දාලා තියෙනවා 2015 අහලා තියෙන ප්‍රශ්නේ බාහිර පරිපථයේ ඊතලයේ දිශාවෙන් පෙන්වන්නේ මොකක්ද කියලා අහනවා මේක කොපර්ලු මේක කොපර් නම් මේක සිංක් නම් පුතේ ඔයා දන්නවා මෙතෙන්දි සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් ඉන්නේ මෙයා එහෙනම් මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ ඔක්සිකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තමයි යන්නේ මෙහෙට යන්නේ ඉලෙක්ට්‍රෝන ඔන්නෝම මෙහෙට යන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්නේ ඒක අපි දන්නවා මෙතනින් H ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායු බවට පත් වෙලා පිට වෙනවා එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන මෙහෙට නම් ගලන්නේ මේ පෙන්නන්නේ සම්මත ධාරාව ගලන දිශාව 4 2 සම්මත ධාරාව ගලන දිශාව 4 2 ඊළඟට 5 කෝෂයේ ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහනවා අපි බලනවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණය වෙනවා කියන්නේ මෙතන තමයි ඇනෝඩ් එහෙනම් ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද සිංක් පරමාණු සිංක් ධන දෙක අයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මේක තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකද්ද උත්තරේ අංක 3 6 ඊළඟට 8 තනුක සල්ෆියුරික් අම්ලය සහිත භාජනයකට තඹ සහ සිංක් ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදායම ඉලෙක්ට්‍රෝඩ දෙක බාහිර සන්නායක සම්බන්ධ කරලා සිදුවන්නේ සිංක් තහඩුවේ සිට කොපර් තහඩුවට බාහිර සන්නායක ඔස්සේ විද්‍යුත් ධාරාව ගලා යාමයි වැරදීනේ ඉලෙක්ට්‍රෝන ගලා යනවා විද්‍යුත් ධාරාව ගලන්නේ කොපර් ටු සිංක් එතකොට අක්ගල මේ වගේ එකක් ඇඳ ගන්න ඇඳගෙන සිද්ධිය මතක් කරගන්න කොපර් තහඩුවේ සිට සිංක් තහඩුවට බාහිර සන්නායක ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගලා යාමයි කොපර් ටු සිංක් ඉලෙක්ට්‍රෝන ගලන්නේ නැහැ වැරදි තඹ තහඩුව දෙසට H ධනායන ගමන් කර ඒ මත හයිඩ්‍රජන් වායු බුල ඇති කිරීමයි. අන්න ඒක හරි. තඹ තහඩුව දෙසට H ධනායන ගමන් කළා ඒ මත හයිඩ්‍රජන් වායු බුල ඇති කිරීම. මේක හරි. උත්තරේ 3. 8 හරි. ඊළඟට මම කරන්න කිව්ව ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා අපි පොඩ්ඩක් බලමු මේ 2020 අපි ගෙස් කරපු එක ඔයගොල්ලෝගේ පන්තිය වෙලාවෙම අපි ගෙස් කරපු ප්‍රශ්නේ විද්‍යුත් විච්ඡේදනය බලා ගන්න රසායනික කෝෂ බලා ගන්න කියලා කියපු එක. පහත දැක්වෙන U කෝෂයේ විද්‍යුත් රසායනික කෝෂයක් වන අතර 11 වෙනි පිටුව පෙළ ගන්න. 11 වෙනි පිටුව පෙළ ගන්න බලන්න මේක අමාරුද කියලා. හොඳේ. පහත දැක්වෙන U කෝෂය විද්‍යුත් රසායනික කෝෂයක් වන අතර W කෝෂයේ විද්‍යුත් විච්ඡේදන කෝෂයකි. විද්‍යුත් විච්ඡේදනය ගැන තාම කතා කරේ නෑ. ඒකත් මාර ලේසි. බලන්න සිංක් කොපර් යොදාගෙන හදලා තියෙන විද්‍යුත් රසායනික කෝෂය දීලා තියෙනවා. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වන්නේ කුමන කෝෂයේදීද? අන්න ඒක මට කියන්න. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ කුමන කෝෂයේදීද? බලන්න අමාරුද කියලා. මට කියන්නේ. සාපේක්ෂව 2020 විභාගය අමාරුයි. විභාගය අමාරු වුණාට මේ බලන්න දීලා තියෙන ප්‍රශ්නේ. මොන කෝෂයේද? U ද W? රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ මොන කෝෂයේද පුතේ? අන්න W කියාපි. කෙල්ල නම කියනවා. නම කියන කලින් හරියට කියන්න. බල්ලා කියන හරියට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ. පුතේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන්නේ මොන කෝෂවලද? විද්‍යුත් රසායනික කෝෂවල. හරි විද්‍යුත් රසායනික කෝෂවල. අනිත් එක විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. ඒක ගන්න අපි ද්‍රාවණයක් හෝ මේ
කිසියම් සංයෝගයක් විද්‍යුත් විච්ඡේදනයට ලක් කරන්න තමයි ඒක ගන්න. කෝෂ දෙකේ සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියා පොතුවේ හඳුන්වන නම් මොකක්ද? ඇනෝඩ ප්‍රතික්‍රියා පොදුවේ හඳුන්වන නම් මොකක්ද? කියන්න බලන්න. ලකින මම ওই ප්‍රශ්නේ පෙන්නන්න. මේක තමයි මම බැලුවේ. ටුට්ටක් වැරදුනාලු සෝරිලු. හරි පුතේ. ඕගොල්ලන්ට දැන් පේනවා නේද? මේක තමයි දෙදාස් 20 මාකින් ස්කීම් එක. එතන මේක ගහලම තියෙන රහස්‍ය ලේඛනයක් කියලා. හොඳේ. ඔන්න බලන්න මේ මාකින් ස්කීම් එකේ තියෙන දේවල්. එයි පේනවද? පේනවද? 74.5ක් තිබ්බොත් ඒක පුතේ එයාට පුළුවන් මොකක් කරන්නද? මොකක් කරන්නද? 75 කරන්නත් පුළුවන් 74 කරන්නත් පුළුවන්. 75 කරොත් ඉරණම ඒකක්. 74 කරොත් ඉරණම B එකක්. මොන ඉරණමද කියලා සෙට් වෙන්නේ කොහොමද? ඔයා දෙක පත්‍රයට පිළිතුරු සපයලා තියෙන විදියට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉන්නවා පුතේ. ඉන්නවා. හරියටම පේපර්ස් බලන කට්ටිය ඉන්නවා. අම්බෝ උන්ට ඉතින් ලබනාත්මේ නේද? හරි. එහෙම ඉන්නවා. උන්චි එකට ලකුණක් දෙන්න පැකිලෙන උන් ඉන්නවා. අම්බෝ ඉන්නවා. මේ බලන්න පේනවද මේ පාර? හරි. මේ පාර විභාගෙට බලලා තියෙන්නේ මෙන්න මේ දේවල්. දැක්කද? දැක්කද? පරීක්ෂා කරලා තියෙන දේවල් දැක්කද මේ තියෙන්නේ? ඔයාගේ සිලබස් එකේ තියෙන මෙන්න මේ කොටස් ටිකෙන් තමයි විභාගය පවත්වලා තියෙන්නේ. කොටස් 40ක් පරීක්ෂා කරලා තියෙන්නේ. මේ පළවෙනි එක පත්‍රේ. හරි. පළවෙනි පත්‍රේ. ඊළඟට දෙක පත්‍රය ගත්තොත් දෙවෙනි පත්‍රයේ හැඳින්වීමක් කියලා මේ හඳුන්වලා තියෙන පේපර් එක. මේක බලන්න ඕන. මේක බලන්න නැතුව අපිට ඕගොල්ලන්ට උගන්වන්නවත් බෑ. හරි. ලකුණු බෙදී යන ආකාරය තියෙනවා. එන්න පොතක් හම්බෙන්නේ. හරි. ඊළඟට මේ අභිමතාර්ථ. දැක්කද? මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ අභිමතාර්ථ මේ පරිසර දූෂක පිළිබඳ වාර්තා. මගේ පරිසර දූෂණය කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය අපි අනුමාන කරපුවා. පාසටහන් ආහාර සැතපුම් අපි අනුමාන කරපුවා. හරි. ඊට පස්සේ සෛලය පටක ශාක පටක බලා ගන්න කිව්වා. ප්‍රභා සංශ්ලේෂණය අනුමාන කරපුවා පුතේ. හරි. සාසංයුජ අයනික සංයෝග කොහොමත් හැමදාම එනේවා. රසායනික සමීකරණ තුලිත කිරීම අනුමාන කරපුවා. හරි. නිව්ටන් නියම ඊට කලින් දවසේ අනුමාන කළ වීඩියෝ එකකුත් දැම්මා. බල සමතුලිතතාවය ඒව ඔක්කොම ඝර්ෂණය ඔක්කොම වීඩියෝ එකක් දැම්මා. ඊට පස්සේ ඔතනින් අනුමාන කළ නැත්තේ පුතේ ආහාර ජීර්ණ පද්ධතිය විතරයි. අනිත් එක බයිස්ට්‍රාවය anu කුමක්ද ප්‍රකාශ කරයි බයිස්ට්‍රාවී ක්‍රියාවලිය. ඊළඟට ඔතන වෙන් කිරීමේ ක්‍රම ශිල්ප
ඊළඟට සාසංජ සංයෝගවල ඔන්න ඔය කතා ඒව ඔක්කොම තාපවශෝෂක තාපදායක ඒව ඔක්කොම අපි අනුමාන කරා. හරි කාච ඊට පස්සේ ශක්ති ජාලක ශක්තිය මේ ඊට පස්සේ 10 වසර 13 වෙනි පාඩම P සමාන H/G හරි ඊට පස්සේ ප්‍රතික්‍රියා ඔය අනුමාන කරපුවා. එතකොට පුතේ මේ මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. එතකොට මේකේ මාකින් එක මේක. මේ බලන්න. හරි. ඔව්. විද්‍යුත් රසායනික කෝෂය නේද? කෝෂ දෙකෙහි සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියා හඳුන්වන නම මොකද්ද? ඔක්සිකරණය. 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 ඔයාලට පේනවද පුතේ මෙන්න මේක? මෙන්න මේක පේනවද? මේක පේනවද පුතේ? මේ වචනේ පේනවද? මේ වචනේ පේනවද? පේනවද? ඒ කියන්නේ මේ solid aqueous කියන ඒවා දැමීම අනිවාර්යයිද පුතේ? දැමීම අනිවාර්යයිද? ඔය solid aqueous භෞතික අවස්ථා දැමීම අනිවාර්යයිද? නෑ. හොඳේ. ඒක දැමීම අනිවාර්ය නෑ. මම උගන්වනකොට ඔය කිව්වනේ. හරි. ඒතර මාකින් යන ගුරුවරු විතරක් නෙමෙයි ඔය දන්නේ. අපිත් දන්නවා. හරි. එතකොට මේ අපි දන්නවා ඒ කට්ටියට වැඩිය හොඳට සමහර ඒවා. මේ ඒකින්ද ඔන්න දැමීම අනිවාර්ය නෑ. කවුද මේ කියලා තියෙන්නේ දැමීම අනිවාර්ය නෑ කියලා? කවුද කියලා තියෙන්නේ? විභාග කොමසාරිස් ජෙනරාල්තුමාගේ අත්සනින් යුතු ලකුණු දීමේ පටිපාටියේ තමයි කියලා තියෙන්නේ මාගින් ස්කීම් එක. හරි. එතකොට මේකේ තියෙනවා U කෝෂයේ ඇනෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. U කෝෂයේ. හරි. U කෝෂයේ ඇනෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව පුතේ මෙහෙමත් ලියන්න පුළුවන් මෙහෙමත් ලියන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු වෙලා මේක එනවා කියලා ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන්. මම නම් ආසයි මෙන්න මෙහෙම ලියන්න. එතකොට ධන ලකුණනේ තියෙන්නේ මේ. අපි ලියන විදියට. ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය සිදුවෙන තැනනේ. ඒතර ඔක්සිකරණය සිදුවෙන තැන මොකද්ද වෙන්නේ? මෙන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. සිංක් පත් වෙනවා සිංක් ධන දෙකේ අයන බවට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා. හරි. එතකොට එතරයි. එතරයි අහලා තියෙන්නේ. මාර ලේසි ඈ. ඉතින් පුතේ මම ඔය වීඩියෝ දාන්නේ පුතේ ඒව තමයි. ඒව තමයි ඔය වීඩියෝ දාන්නේ. දැන් පණ යනකම් උදේ 5ට නැගිටගෙන. හරි. ඒව බලන්න. ඒව බලලා ඒවයින් ප්‍රශ්න කරන්න පුළුවන් තරම්. හරි. බයෝ ටික ඕගොල්ලෝ බලා ගන්න. බයෝ ටික හැමෝටම ලේසියිනේ. හරි. බයෝ ටික ඕගොල්ලෝ බලා ගන්න. බයෝ වලනුත් මම ඔය කියන දේවල් ඔය දාන ගෲප් වලට දාන දේවල් ඒව බලා ගන්න. හරි. බයෝ ටික ඕගොල්ලෝ බලා ගන්න. මේ බයෝ ටික කියන්නේ මම ඒකෙත් දැන් ස්නායු පද්ධතියේ වීඩියෝ එකක් දානවා මම. මට සැකයි ඒක. ඒදෝ කියලා. හරි. මේ ඉතින් මේ එහෙම දේවල් තමයි මම ඔය කියලා දෙන්නේ. නැත්තම් ඉතින් වෙන මොනවයි කියලා දෙන්නේ මම. හරි. මම ඔය කියලා දෙන්නේ එහෙම එන්නම පුළුවන් දේවල් තමයි. ඒව ජෙනරලි පේපර් එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල් පුතේ. ඒ තියෙන දේවල්. ඒව නැතුව ඉතින් පේපර් එකක් හදන්න බෑ. හරි. ඒව තියෙනවා අනිවාර්යයෙන්. හරි. ඊළඟට gediya පිටින් රචනා ප්‍රශ්න වල මොනවද දෙන්නේ කියලා අපි ඉතින් ඉස්සරහට ඕම අපි වීඩියෝස් දානවා. එතකොට ඒව බලන්න. ඒව ලොකු වීඩියෝ වෙන්නේ ඔය අද දාපු එකයි හෙට අනිද්දා දාවි දෙකක් තුනක් ඔය ලොකු ඒවා. අනිත් ඒවා පොඩි කෑලි. ඒව බලන්න. බලලා ඉවරලා යන්න. හරි. එතකොට මේ ඔයාට මෙහෙමයි. ඔයාට මුළු සමස්ත පේපර් එකම හරි සමස්ත පේපර් එකම දැන් නිපුණතා මට්ටම් 40කින් තමයි මේ ෆස්ට් පේපර් එක හැදෙන්නේ. ඊළඟ ටික හැදෙන්නේ කියන්නේ මුළු සිලබස් එකම ඇතුලේ කරකවනවා. මම කියන්නේ රචනා ප්‍රශ්න ටික අපිට ගෙස් කරගන්න පුළුවන්. හරි. ඒක බැරි කමක් නැහැ. ඔයා මේ මම දාන දේවල් ටික මේ බලාගෙන යන්නකෝ. හරි. මොකද්ද වෙන්නේ බලන්න. හරි. ඔයා නැතුව හිතන්න එපා මේ අර අනිවාර්යෙන් දෙවෙනි පාඩමෙන් එනවා. 2යි 8යි 13යි 22 මේ 20යි 11 වසරේ 1යි 3යි 5යි 7යි එහෙම කියන්න බෑ පුතිය. එහෙම කිව්වොත් එහෙනම් බල MCQ එක ගොඩ දාන්නේ. MCQ එක ගොඩ දැම්මේ නැත්නම් එහෙම ලකුණු නෑ අපරාධ. කියන දේ තේරුණාද? එහෙම කියන්න බෑ. එහෙම ගෙස් කරන්න පුළුවන් ඈ. හරි? එහෙම ගෙස් කරන්න බෑ. හැමදාම ওই ප්‍රශ්නේ එනවා මට.
හරි හැමදාම අහනවා මුන් සර් දැන් හරියටම කියන්න බැරිද බලාගෙන යන්න. හැම හරියටම කියන්න පුළුවන්. ඉතින් හරියටම තමයි කියන්නේ. මං කියන්නේ මේ මම කියන ටික මම දාන වීඩියෝ ටික තියෙනවනේ අවසානයේ. අන්න ඒ ටිකට අදාළ කොටස් ටික බලන්න. ඔයාලට මං වීඩියෝ එකේ කියන දේ තේරෙන්නේ නැත්නම් නෝට් එකක් බලන්න. ඒත් තේරෙන්නේ නැත්නම් මට කියන්න. එහෙමයි ගේම ගහන්නේ. හරිද? නැතුව මේ මගේ අප්පොච්චිය මුළු පේපර් එකම දෙන්න පුළුවන් නේද? මම පේපරේ හොරකම් කළා. හරි? එන ලෝක හොරානේ මං. හරි? එතකොට ওই වාර විභාග වල මං ගෙස් කරන්නේ. එහෙම ඒ කාලයක් තිස්සේම කරනවානේ. වාර විභාග වල ගෙස් කරාට කවදාවත් පේපරේ තියෙන ප්‍රශ්නේ දෙන්නේ නැහැ. හරි? ඒකින්ද මම මේ කියන දේවල් ටික බලාගෙන වාට ඒ කියන දේ තේරෙන්නේ නැත්නම් මට කෝල් එකක් ගන්න. ඒකට මං කියනම් කරන කෝල්. හරි මේ බලාගන්න. එච්චරයි. එච්චරයි. හරි. දැන් අපි අර අවසාන ප්‍රශ්නේ පස්සේ කතා කරමු. දැන් විද්‍යුත් විච්ඡේදනයට යමු.